සසර සෙවනැලි විපරීත හිසී ගිනිදෙල් ඇවිලෙද්දි හඬා වැටුණු මනුස්සකම මොනවද තාත්තේ? තාත්තා හරියට බෝලේ දාන්න දන්නේ නැන්ද? පුතා මට පුළුවන් විදියට තමයි මම බෝලේ වන්නේ. පුතා දැනගන්න ඕනේ බෝලේ මොන විදියට ආවත් හරියට බැට් කරලා මැච් එක දිනා ගන්න. ඒ කියන්නේ තාත්තා මැච් දිනලා තියෙනවා. හරි. මට කියන්නකෝ එහෙනම් තාත්තා මොනවද දිනලා තියෙන මැච්? මේ හැම දෙයක්ම ඉතින් මම ගහලා දිනපු මැච් තමයි පුතේ. ඒ කියන්නේ ඒ කියන්නේ පුතේ මේ වතු පිටි ගේ දොර ඉඩ කඩන් යාන වාහන සල්ලිය බාගේ මේ හැමදේම ඉතින් මගේ තනි මහන්සියෙන් ගහලා දිනාගත්තු මැච් තමයි. නැතුව මේවා මේ ඉබේ පහළ වෙච්ච දේවල් නෙවෙයි. තාත්තා ඔය තනියම කරා කියලා කිව්වට මේ හැම දෙයකටම ඉතින් අම්මගේ මහන්සියක් තියෙනවා. හරි මහේෂිකා. මම ඉතින් ඒක නෑ කියලා කිව්වේ නෑනේ. පුතේ තාත්තා වගේම අම්මත් ඔයා වෙනුවෙන් මේ දේවල් අනාගතයට ගොඩනගලා තියන්න නොසෑහෙන්න මහන්සි වෙලා තියෙනවා. අපිට ඉතින් දරුවෙක්ට කියලා ඉන්නේ ඔයා විතරයිනේ. ඉතින් ඔයා දැනගන්න ඕනේ තාත්තයි මායි කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා මේ දේවල් ගොඩනගන්න. ගලේ පන්සලේ නිදානේ අරන්නේ? මොකද්ද කිව්වේ? මොකද පුතේ ඔයා කියපු කතාව? මොකද්ද කිව්වේ? මේ ගමේ කොයි එකාද ඔය කතාව කිව්වේ? කොයි එකාද කිව්වේ ඔය ගලේ පන්සලේ විධානයද මොකද්ද එකක් මේ මම ගත්තා කියලා? කවුද කිව්වේ? නිශාන්ත නිකන් කෑ ගහන්න එපා. මේ ළමයාත් කියන්නේ ගමේ කවුරු හරි කියපු කතාවක් නේ. ඇයි ඒ කතාව බොරුද? මේ කතාව මොකද? නිශාන්ත මාත්‍ය විජිත මොකෝ මේ වෙලාද? මේ මන් දන්නේ මාත්‍ය අද ටර්න් එක ඇද ගන්න බැරි වුණානේ. තෙල් ගහ ගන්න බැරි වුණාද? බැරි වුණානේ එන්නම් තෙල් පොලිම දිගයි කිලෝමීටර් 3ක් විතර. මේ මන් දන්නේ නෑ බං. මේ කර්ම ප්‍රශ්න කවදා ඉවර වෙයිද කියලා. මේ මන් දන්නේ මාත්‍ය කවදා විසඳෙයිද කියලා. හැබැයි ඉතින් සමහරව ඉන්නවා ඔය තෙල් ටික එකතු කරගෙන වැඩි ගානට විකුණනවා. ඒ වගේ තෙල් ටිකක් හරි අරගෙන බත් දෙක නොදීවොත් අපි කාලා හමාරයි මාත්‍ය. මං කියන්නේ විජිත. ටික දවසක් ওই විදිහට ගියාද? හෙට ඉඳලා බස් එක දුවන්න ඕනේ. එතකොට මාත්‍ය ඉතින් එහෙම කරලා කොහොමද අපි එකපාරටම මේ අලුත් රස්සාවක් හොයාගන්නේ? නෑ. මම ඉතින් උඹලට එන්න එපා කිව්වේ නෑනේ. මම දන්න අඳුරන මහතුරු දෙතුන් දෙනෙක් ඉන්නවා. මම මොන ක්‍රමයකින් හරි තෙල් ටිකක් හොයාගන්න බලන්නම්කෝ. එතකොට ඉතින් අපි එහෙට නිවාඩුද? නෑ බං. නිවාඩු කොහෙද? ගෝලයටත් එන්න කියපන්කෝ. අපි ලොරියයි ත්‍රිවිල් එකයි දෙකම ගෙනහිල්ලා හෙට උදේම තෙල් පොලිමරට දාමු. අපි කොහොම හරි තෙල් ටිකක් එකතු කරගමුකෝ. ඉතින් උදේ මොකටද මාත්‍ය දැම්ම කිල්ලා ඔය වාහන දෙක තෙල් පොලිමරට දාපුවම ඉවරනේ. අන්න හරි විදිහට. තමුසෙට තේරුණා. ගෝලයටත් කෝල් එකක් දෙනවකෝ. ඊට පස්සේ අපි වාහන දෙක ගෙනහිල්ලා එක ළඟ තෙල් පොලිමරට දාමු. ඊට පස්සේ තමුසෙලා දෙන්නට පුළුවන් නේ මාරුවෙන් මාරුවට එතන ඉන්න. ඒකී මාත්‍ය ඒ කිව්වේ බං ඉතින් අපිත් ඔය තෙල් ටිකක් එකතු කරගෙන අතට වැඩිපුර ගානක් තියාගෙන විකුණමු.
ඉතින් මන් දන්නේ නැහැ මහත්තයා. ඒ වගේ දේවල් කරලා අපිට මොකද ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ. මොන ප්‍රශ්න වෙන්නද බං මට? මේ තරම් දේවල් වෙලත් මම මේ ගහක් ගලක් වගේ හස අපූර්වට ඉන්නේ. අනිත් එක විජිත වැල යන අතට මැස්ස ගහ ගන්න බැරි වුණොත් මේ රටේ ජීවත් වෙනවා කියන එක නම් සුම්ම ඈ. පුතා කෑවද? හෙට උදේම ප්‍රැක්ටිස් යන්න තියෙනවා කියලා කලින්ම කාලා නිදාගත්තා. මොනව නැතත් මිනිහා ක්‍රිකට් ගහන වැඩේට නම් හරි උනන්දුයි නේද? ඒකින්ම හරි කමන්නේ නැහැ ඊයටම යනවා නම්. කත් පාඩුනේ. ඒක තමයි මාත් සද්ද නැතු ඉන්නේ. නිශාන්ත මේ පුතාට මොනවාද ක්‍රිකට් වලට උනි බඩු වගේක් ගන්න තියෙනවායි කියලා තාත්තට කියන්න කියලා කිව්වේ. ඔයා ගිහින් අරන් දෙන්න. මට ඕවට යන්න වෙලාවක් නැහැ. මම මේ කල්පනා කරන්නේ හෙට කොහොම හරි තෙල් ටිකක් එකතු කරගන්න. 20000ක්වත් යයි. ඒකට කමක් නැහැ. ඔයා ගිහලා අරන් දෙන්න. හැබැයි ඔයාට කියන්නේ ඔය ගමේ ඉන්න කොල්ල කුරුටුත් එක්ක එක්ක අහුවෙලා ඔය දාස් ගණන් දීලා ගන්න බඩු නාස්ති කරගන්න එපා කියලා. කියන්න මහත්තයා. මේ කොහොමද මගේ වැඩේ? නිශාන්ත මන් ලොකු මහත්තයා එක්ක කතා කරා. ලොකු මහත්තයා මොකද කිව්වේ? නිශාන්ත අපිට කළා තියෙන උදව් උපදව් වල හැටියට අපි කොහොමද නිශාන්තට නෑ බෑ කියන්නේ? ඒ කියන්නේ මගේ වැඩේ හරි. හැබැයි නිශාන්ත ලොකු ගානක් නම් දෙන්න විදියක් නෑ. ඔයා පාන්දර දෙකට තුනට වගේ එන්නකෝ. හැබැයි ඉතින් අඩු ගානේ මට ලීටර් 500ක්වත් ඕනේ. නැත්නම් ඉතින් මම එන එකේ තේරුමකුත් නැහැනේ. නිශාන්ත එන්න කලින් කෝල් එකක් දීලා එන්න. ඒ වෙලාවට තියෙන ගාන බලලා දෙන්න පුළුවන් ටික ඔක්කොම දෙනවා. නිශාන්ත බය නැතුව එන්නකෝ. හරි. එහෙමනම් මම කෝල් එකක් දීලා එන්න. හොඳයි. හරි. මොකද කියන්නේ? රැට එන්න කියලා කිව්වේ. ඒ වෙලාවට තියෙන විදිහට බලලා කළා දෙන්නම් කිව්වා වැඩි. එහෙමනම් ඉතින් හෙට ඉඳලා බස් එක දුවන්න පුළුවන් නේ? නෑ. මේ යන විදිහට දවස් 3-4ක් ගියා. මේ ගමේ උන් දැනගන්න ඕනේ බස් එක දුවන්න බැරි තෙල් නැති නිසා කියලා. අනේ පව් නිශාන්ත. මේ ගමේ භාගයක් මිනිස්සු ඉන්නේ එදා වෙලා අම කරන් කර මිනිස්සු. බස් එක නැති වුණොත් මුද ටවුන් එකට ත්‍රිවිල් එකකින් යන්න කියලාද? ඔයා දන්නවද දැන් හයර් එක කීයද කියලා ටවුන් එකට? රුපියල් 550. මේ මෙතන ඉඳලා මේ ටවුන් එකට යන්න 550? කවුද කිව්වේ? විචිත කිව්වේ? ඒකත් එහෙමද? 550? 550? මේ නෝන මහත්තයා ඉන්නවද දන්නේ නැහැ නේ. විජිත මහත්තයාටයි ගෝලයාටයි දැන් ඇති වෙන්න තෙල් තියෙන එකේ මොකද බස් එකේ වැඩ පටන් ගත්තොත්? ඒවා ඉතින් නෝන අපිට තීරණය කරන්න බෑනේ. මහත්තයා කියන දේක් තමයි. කොච්චර කිව්වත් ඉතින් අහන එකක් ඈ. මේ විජිතත් මහත්තයාට පොඩ්ඩක් කියලා බලනවද? අන්න මහත්තයා ඇතුලේ ඉන්නවා. හරි මම කතා කරලා බලන්නම්කෝ. මහත්තයා විජිත. ආපේ හොඳයි. මම යනවා තාත්තේ. ඕමින්.
දැන් කොහෙද ඔය යන්නේ? බෝල ගහන්නනේ. පුතා මං කියලා තියෙනවනේ. ගමේ ළමයි එක්ක ඕන්ට වඩා සෙල්ලමට යන්න එපා කියලා. හරි. ඉස්කෝලේ පටන් ගන්නකම් විතරනේ තාත්තේ. ගිහින් එන්න අංකා. හොඳයි පුතා ප්‍රවේශමෙන්. ගිහින් එන්න මේ. මං කියන්න හිටියේ මහත්තයාට දැන් ඔය මේ ඉස්කෝලේ පටන් ගන්නකම් බස් නන්දු වල වැඩක් නැති වෙයි. විජිත තමුසෙයි ගෝලයයි දෙන්න මේ අර ත්‍රීවිල් දෙක අරන් ගිහිල්ලා ටවුන් එකේ තියාගෙන හයර දුවනවා. ආයෙත් එකක් දෙකක් දුවල වැඩක් නැහැ නේ මහත්තයා. එමයි තමුසේ මං කියපු විදිහට කරනවාකෝ. තෙල් ලීටර 4-5 අරන් ගිහිල්ලා ළඟ තියාගෙන කවුරු හරි ඔය තෙල් හොයාගෙන කාවහම උට විකුණනවා. තෙල් ලීටර 4-5ක් විකුණලා මොනව කරන්නද මහත්තයා? විජිත මෙතන තෙල් තියෙන පළියට ලීටර 10-15 ගෙනිහිල්ලා ටවුන් එකේ තියාගෙන ඉන්න එක අවදානම්. මෙහෙමයි තමුසේ හයර් එකක් දුවනවා වගේ ටවුන් එකට වෙලා ඉන්නවා. ඒ ඉන්නකොට තමුසේට තේරෙනවනේ ඔය තෙල් හොයාගෙන නෙවුන් ඉන්නේ. ඒ වගේ එකෙක් දැක්කහම පැත්තකට අඬ ගහගෙන ගිහිල්ලා තෙල් ටිකක් විකුණනවා. එහෙමනේ කරන්නේ. තමුසේ ළඟ තියෙන තෙල් ඉවර වෙන්න මෙහෙට ඇවිල්ලා අරන් යන්න පුළුවන්. හරි. මම එහෙම කරන්නම්කෝ. ඕ මේ ඔය අතරතුරේ හයර් එකක් ආවොත් ඔය අනිත් ත්‍රීවිල් කාර්යෝ දුවන ගානටම තමුසෙත් ඒ හයර් එක යනවා. හැබැයි විජිත තමුසේ විකුණන්නේ මගේ තෙල් කියලා කාටවත් දැනගන්න තියන්න එපා. එහෙම වුණොත් එහෙම මේකේ ඉන්නේ කාලා පිනට මෙතනයි තෙල් ඉල්ලගෙන මට විසුමක් වෙන්නේ නැහැ ගෙදර. ඉතින් මහත්තයා මං ඕවා කියන්න යන්නේ නැහැ. හරි. දැන් ඔය තෙල් කීය ගානේද විකුණන්න ඕනේ? මෙහෙමයි. තමුසේ 1700 ගානේ මට බේරනවා. ඈ? තමුසේ ඊට වැඩි ගානක් තියාගෙන විකුණ ගන්න. හැබැයි මේ දේවල් කිසි දෙයක් අපේ නෝනා දැනගත්තේ නැති වුණාට කමක් නැහැ. හරි? හරි මහත්තයා මේ එනම යන්න. මේ විජිත කල්පනාවෙන් පරිස්සමින් වහා ගිනි ඇවිලෙන සුළු යනවා. විජිත මහත්තයා මොකද කිව්වේ? ඇයි හලෝ බරක්ුණේ? අනිත් අය පටන් ගෙනත් ඇති. මම මේ ඔයාලනකන් හිටියේ. අපේ නංගිට සනීප නැහැ. බේත් ගේන්න යන ත්‍රීවිල් එකක් හොයන්න ගම වටේම ගියා. ඒකයි පරක්කුනේ. ත්‍රීවිල් එකක් හම්බුණාද? නෑ කවුරුත් ආවේ නෑ. හෙම්පාල් මාවට ප්‍රෙෂර් වැඩි වෙලාලු. ඒක නිසා එන්න බෑ කිව්වා. නෑ. පොඩ්ඩක් ඉන්න. එයා සඳුන්ලගේ අම්මටත් ඔය බොරුවම කියලා තිබ්බා. රුපියල් 200ක් වැඩියෙන් හයර් එකට කතා කරනවා නම් හේමපාල මාමා උඩ පැනගලලු එන්නේ. දැන් නංගිව මොකේද ගෙනිච්චේ? යන්න විදියකුත් නැති නිසා අම්මා කිව්ව පස්පංගුව තම්බල දෙනවලු. එතකොට අඩු වෙයිලු. බස් එක තිබ්බනම් බස් එක යනවා. තෙල් නැති නිසා ඒකත් නැවැත්තුවානේ.
සසර සෙවනැලි විපරීත හිසි ගිනිදෙල් ඇවිලෙද්දී හඬා වැටුණු මනුස්සකම බස් එකේ කලෙක්ෂන් එකට වැඩි වැඩිද මන්ද? මේ අද දවසේ හයර් වල සල්ලිද? ඔව් ඔව්. මේ වීවිල් දෙකක අද දවසේ ආදාය. බස් එකේ වැඩ කරනවට වැඩිය ලාභයි නේද? ඒකනේ මං කිව්වේ. පව් ගිය මිනිසුන්ට අනුකම්පා කර කර ඉඳලා හරියන්නේ. ඒ වුණාට ඉතින් මිනිස්සුන්ට යන්න බස් එකක් නැති නිසානේ සල්ලි විදන් කරලා ත්‍රිවිල් එක යන්නේ. ඉතින් කියලා කියන්නේ. ඔයා හොඳටම දන්නවා නිශාන්ත. මේ ගමේ මිනිසුන්ගේ තියෙන අසරණකම. සමහර වෙලාවට කණ්ඩ බොණ්ඩ තියෙන සල්ලි වලින් වෙන්න ඇති ඔය විදන් කරගෙන ත්‍රිවිල් වල යන්නේ. හරි ඉතින් ඒක එහෙම වුණාම කියමුකෝ. හැබැයි ඉතින් අපේ ත්‍රිවිල් ඩ්‍රයිවර්ලා දෙන්න ඒ මිනිස්සු මේ බලෙන් උස්සලා අරන් ත්‍රිවිල් එකේ ඉඳගෙන සාක්කුවට අත දාලා සල්ලි ගන්න නෑනේ. උම්ම තමයි ඇවිල්ලා ත්‍රිවිල් එකට නැගලා හයරයන් කියලා යන්නේ. හරි ඉතින් බස් එකක් නැති නිසානේ ත්‍රිවිල් එක යන්නේ. ඒ හින්දානේ ඉතින් දුවන බස් එක දුවන එක නැවැත්තුවේ. කැත්ත වැඩ කරන්න එපා නිශාන්ත. ඔය එකතු කරගත්තු තෙල් කන්දරාවෙන් මේ බස් එක මාසයක් දෙකක් උනත් දුවන්න පුළුවන්. මේක මිනිස්සුන්ට අමාරු කාලයක්. පව් අහිංසක මිනිස්සු. එව්ව මන් දන්නේ. එව්ව මට අදාළ නෑ. මම දන්නේ ඒක ඒ මිනිසුන්ගේ කරුමේ ඒකමගේ ලැබීම. ඔය සල්ලි වලට ওই තරම් පෙරේත වෙන්න එපා මිනිස්සු. ඔව්. එතකොට මෙව්ව මේ හම්බ කරලා මට තනියෙන් භුක්ති විඳින්නනේ. පද්ම කුමාර මොකද මේ ආදිස්සේ? පොඩි උදව්වක් ඉල්ල ගන්න කියලා ආවේ. උදව්වක්. මේ හැබැයි ඉතින් පද්ම කුමාර කරන්න පුළුවන් උදව්වක් නම් කරන්නම්. බැරි එකක් නම් ඉතින් බෑ. පස්සේ සල්ලි දෙනකම් මට තෙල් බෝතලයක් ගන්න පුළුවන් වේද මහත්තයා? පහුගිය දවස් ටිකේ හරි යමන් වැඩක් කරගන්න බැරි වුණා. ඒ ඇස්සේ ඊයේ රෑ ඉඳන් කෙල්ලට හොඳටම වුණා. බේ ටිකක් ගන්න යන්න විදිහක් නෑ. බලන් ඉඳලා වැඩිම තැන තමයි මහත්තයා මම මේ ආවේ. කොහෙ තියෙන තෙල්ද බං? සතියක් තිස්සේ බස් එක දුවා ගන්න විදියක් නැතු තෙල් නැතු මම මේ ඉන්නවා. අනික මේ කවුද උඹට කිව්වේ මේ තෙල් තියෙනවා කියලා? විජිතගෙන් මේ 2500කට තෙල් බෝතලයක් ගත්තයි කියලා කෙනෙක් මට කිව්වා. විජිතයා තෙල් විකුණනවද? හරි බං ඉතින් විජිතයා විකුණනවා ඇත්තේ විජිතයා ගාව තියෙන තෙල්. ඉතින් විජිතයා තෙල් වික්කා කියලා උඹ මෙතන ඇවිල්ලා මේ මගෙන් තෙල් ඉල්ලලා හරියන්නේ නැහැ නේ. අනිතික ඔය විජිතලා වගේ ඔය නීති විරෝධී වැඩ කරන්නේ නැහැ නේ මං. ඔව්. කොයි තරම් ඔය බලපුලුවන් කාරකම් තිබ්බත් ඔය නරක වැඩ කරන්නේ නැහනේ අපි. මං හිතුවා මේ විජිත විකුණනවා ඇත්තේ මහත්තයාගේ තෙල් කියලා. පද්ම කුමාර මම දැන් ඔබට සැරයක් කිව්වනේ. මම ওই නීතියට පිටින් වැඩ කරන මිනිහෙක් නෙවෙයිනේ.
අර්ථකයා කොමි උඹලගේ සේරම ප්‍රශ්න වලට උත්තර හොයන්න මම මහසක් කරේද? උඹේ ළමයා අසනීප වුණා නම් උඹ කරේ තියාගෙන හරි ස්පිරිතාලේ යනම් ඵලයක්. දැන් මෙතන මේ දුවගෙන ආවිලා හරියන්නේ නැහැ නේ. ඵලයක්. නිශාන්ත 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 මොකදර ගමේ මිනිස්සු කියන කතාව කියලා කියන්නේ ඒක ඇත්තද? මොකද? මං අහන දෙයට හරියට උත්තර දෙනවකෝ. හරි මොකද්ද ප්‍රශ්නේ? ඇත්තද මේ ගමේ මිනිස්සු කියන්නේ? මහේෂිකා දැන් මේ ගමේ මිනිස්සු මොනවද නොකියන්නේ කියලා මට කියන්නකෝ. මං අහන්නේ වෙන මොනවත් ගැන නෙවෙයි නිශාන්ත. මං අහන්නේ අර විචිතයි ලාලුයි දෙන්න ත්‍රිවිල් එක හයර් කරනවා කියලා තෙල් විකුණනවා කියන කතාව ඇත්තද? දෙන්නගේ රස්සාවල් නවත්තලා මං දැන් සතියකටත් වැඩිනේ. ඉතින් උන් දෙන්න මොනවද කරන්නේ කියලා මං කොහොමද දන්නේ? ඒ වුණාට ඉතින් උන් දෙන්න තෙල් විකුණන්නේ ඔයාගේ ත්‍රිවිල් දෙකේ තියාගන්නේ. ඇයි ඉතින් ඔයා ඒ ගැන ටිකක් හොයලා බලන්නේ නැත්තේ? මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඔයාට නේද වැරද්ද පැට වෙන්නේ? හරි මට පෙව්වයන් වැඩක් නෑනේ. මට හවසට ත්‍රිවිල් එකේ කලෙක්ෂන් එක හම්බ වෙනවා නම් එච්චරයි. තමුසෙත් එකයි තමුසගේ ගෝලියොත් එකයි. හැබැයි ඉතින් උන් දෙන්න විකුණන්නේ ඔයාගේ තෙල් නම් එහෙම මං ආයෙත් නරක ගෑණී කියලා කියන්න එපා. අයි දැන් ඔයා මොනව කරන්නද? එදා වේලා හම්බ කරගෙන කණ්ඩ නැති මිනිස්සුන්ට ගිනි ගණන් දීලා තෙල් ගන්න සලස්සලා ඒකත් බිස්නස් එකක් කරගත්තා. මහේෂිකා මේ තෙල් ප්‍රශ්නේ මේ මුළු රටේම මිනිස්සුන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්නයක්. ඔයා හරියට කතා කරන්නේ මම මේ තෙල් ප්‍රශ්නේ ඇති කළා වගේ. නෑ. රටේම මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට ඔයා නෙවෙයි වා කියන්න ඕනේ. හැබැයි ඉතින් මේ ගමේ මිනිස්සු ප්‍රශ්න ඇති කරේ ඔයා තමයි. තෙලුත් තියාගෙන. බස් එකත් මහපාරේ තැනින් තැන නවත්තලා. මොකද ඔයා මේ කරන්නේ? හැත්තටම ඔයාට හිතක් පපුවක් නැද්ද නිශාන්ත? මට ලැජ්ජයි ඔයා ගැන. ලැජ්ජයි. උදා ඔය මොකද ඔය? ඇයි අම්මේ? ඇයි යමි කියන්නේ? මේ ඇඟ පුරාම මඩ නාගෙන සෙල්ලම් කරන්නනේ ගියා අම්මේ. සෙල්ලම් කරන්න ගියයි කියලා ඔය විදිහට මඩ නා ගන්නවද? කායකද ගහගත්තේ? මං කාත් එක්කවත් ගහගත්තේ නෑ අම්මේ. මම මේ සෙල්ලම් කරද්දි දුවන්න ගිහිල්ලා වැටුනේ. ආයෙත් අහනකො සෙල්ලම් කරන්න යන්න. ආයෙත් ඔය ළමයික සෙල්ලම් කරන්න යන්න බෑ. තේරුණාද? අනේ අම්මේ. අනේ අම්මේ කියන්නේ? ඌරෙක් වගේ ඇඟ පුරාම මඩ නාගෙන යන්න ගිහලා නාගන්න. යන්න. කොහෙද ඔය යන්නේ? ගේ ඇතුලේ නෙවෙයි යන්න. එළින් ගිහලා නාගන්න. අම්මේ. තිලිනලාගේ නංගිට සනීප නැහැලු. මොන වෙලාද? උණ හැදිලා. දැන් බෙහෙත් ගෙන්න යන්නේ නැතුව දවස් ගාණක්ලු. ඇයි? තිලිනලාගේ තාත්තා මෙහි ආවද? නෑනේ. නෑ. ඊයේ පෙරේද දවසක ආවලු අපේ තාත්තගෙන් උදව්වක් ඉල්ලගෙන. අපේ තාත්තා බැනලා එලව ගත්තලු. එහෙම කියලා තිලින මාත් එක්ක හොඳටම රණ්ඩු වුණා.
ඔයා ඔය ළමයි එක රණ්ඩුවට යන්නේ බාපුති. කවුරුත් තාත්තගේ හොඳක් කියන්නේ. හැමෝම කියන්නේ තාත්තගේ වැරදි. මට ඒව ඇහෙනකොට කේන්ති යනවා. සසර සෙවනැලි විපරීත හිසි ගිනිදෙල් ඇවිලෙත්ති හඬා වැටුණු මනුස්සකම දෙන්නගම ගානේ ඔව් මේ අර ලාලා වෙලපයි යන්න ඕන කියලා ගියානේ. මේ මං හිතුවට වඩා වැඩේ හොඳයි. මන මාත්‍යා අඳුර නෙවුන්ට විතරයි ඉඳීරුවේ බඩු වෙන්නේ. ඒක හොඳයි. ඒක හොඳයි. ඒ දන්නවද? බැරි වෙලාවත් අපිත් එක තරහක් තියෙන එකේ කොත්තුවක් එහෙම දුන්නොත් අපි කොක්කම කම්මුතුයි. ඔව්. ඒවට මාතර ලාලගේ කිසි පරිස්සමක් නැහැනේ. ඌ අඳුරන්නේ නැති උන්ටත් බඩු දීලා හල්ලි ගන්නවා. තමුසේ ලාල්ට කියනවා. ලෙඩ දාගන්න එපා කියලා. හැබැයි පුතෝ ලෙඩ දාගෙන මේ අතරම ආයෙම එන්න එපා කියනවා. මමත් කියනවා මාතේ ඌ කිව්වට ගානකට ගන්නෙ නෑනේ. අයිසේ. තමුසල මොකක් හරි ඔය පොඩි ලෙඩක් දාගත්තොත් මට තමුසලා මේකෙන් ෂේප් කරගන්න පුළුවන්. ඔය ඒක නම් අපි දන්නවනේ. මේ තෙල් ප්‍රශ්නේ තව සෑහෙන කාලයකට විසඳෙන්නේ නැහැ. ඒ හින්දා අපිට කිසිම කරදරයක් නැතුව මාස 6ක් 7ක් ෂේප් එකේ මැච් එකක් ගහලා කොට යන්න පුළුවන්. ඔව් මාතේ ඇස්සොක් කටවත් නෑ. මේ ටිකට මං ඉතින් ලක්ස් එකට වැඩි හොයාගත්තානේ. මේක අපේ ගෑනිට කන වැටිලා තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් කල්පනාවෙන්. මලා මේ නෝනා දැනගෙන මහත්තයාගේ බඩුයි අපි විකුණන්නේ කියලා. නෑ. ඒකට තාම හරියටම සාසුත් දෙන එහෙම දැනගෙන නෑ. ඒ වුණාට තමුසෙකින් එන්නේ ඇහුවොත් තමුස නෑ කියනවා. දැනගත්තොත් ඒව කනක් ගැලින්න හම්බෙන්නේ. ගෑනුවම තමයි මහත්තයා හම්බ කරලා දුන්නාම හම්බ කරපු විදියත් අහනවර බැංකු වගේ. එහෙමත් ගෑනියෙක් තමයි දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නේ. අපිට කොහෙන්ද මහත්තයා එහෙම වාතනා කොහෙන්ද අපිට මේ තමුසේ ජීප් එකේ ආ පැත්තට ගිහිල්ලා කෑන්ට් එක පුරව ගන්නවා. හරි. අපේ නෝනා මේ පැත්තට එන්න આવුත් මම මේ ජීප් කරගන්නම්. යන්න. නෝනා ඉන්නවද? ඉන්නවා නේදී. බැරි වෙලාවත් එන්න આવුත් මම ජීප් කරගන්නම්. යනවා. දැන් අරගෙන ඉන්නේ බණුතිගේ ගනුදෙනු හෙට ගෙනල්ලා බෙහෙරපන්. ඔව්. ඒ අතරතුරේ උඹට තව ඕනින් කිම දවල්ට ඇවිල්ලා අරන් ඵලයක්. ඔව්. එහෙම කරපන්. නිකන්ත මහත්තයෝ. අයියයි මොකද වන්නේ? නැතිසේ කවුද මේ? අනේ මහත්තයෝ අපේ මනුස්සයාට හුඟක් පපුවේ අමාරුවක් හැදිලා. ඉස්පිරිතාලට ගෙනිය ගන්න වාහනයක් නැහැ. මං ගම හැමතැනම ඇවිද්ද වාහනයක් හොයාගන්න බැරි වුණා මහත්තයෝ. ඇයි බං අර හේම්පාලගේ ත්‍රිවිල් එක තියෙන්නේ? පොඩ්ඩක් කතා කරලා බැලුවේ නැද්ද? හේම්පාල කියන්නේ මගේ මනුස්සයා. වාහනේ ගෙදර තියෙනවා මහත්තයෝ. ඒ තෙල් නෑ ඉස්පිරිතාලට ගෙනියන්න. මහත්තයෝ බුදු බවත්තේ මහත්තයෝ තෙල් ටිකක් දෙන්න මගේ මනුස්සයාව ඉස්පිරිතාලෙ ගෙනියන්න මහත්තයෝ. කොහේ තියෙන තෙල්ද බං මංගාව? චකෝ මේ බස් එක දැන් සති ගානක් තිස්සේ ගෙදර තෙල් නැතුව. කවුද කිව්වේ මංගාව තෙල් තියෙනවා කියලා? ගමේ මිනිස්සු හැමෝම කෙනා මහත්තයලා ගෙදර තෙල් තියෙනවා කියලා. ඉතින් ඒකයි මම මෙහාට දුවගෙන ආවේ තෙල් ටිකක් ඉල්ල ගන්න. මහත්තයාට තෙල් ටිකක් දෙන්න බැරි නම් කමන්නේ මට බලෙන් ඉල්ල ගන්න බෑනේ. මම යනවා මහත්තයෝ. මම යනවා.
හෙලෝ එතකොට හරි නේද වැඩි හරි හරි එන්න ලෑස්ති කරලා තියන්න මං එන්නම් ගන්න මං එන්නම් සිතුම් පුතේ ඇවිත් මේ කිරියක බොන්න සිතුම් කිරියක බොන්න අයියෝ අම්ම මේව නම් බොන්න බෑ. කිරි බීලා ඇති වෙලා තියෙන්නේ. ඒ මොකෝයේ අප්පිරි අයියනේ. අනේ පුතේ දැන් මේක මං හදලා ඉවරයිනේ හොඳට මේ වගේ බොන්නකෝ මේකට සැප වැඩි මේක මේ අනිත් ළමයින්ට කිරි බොණ්ඩ තියා කිරි පැකට් එකක් දකින්න නැහැ. ගෙදෙට්ටම ගෙනල්ලා හදලා කරලා දුන්නාම බොණ්ඩ බෑ. බොනෝ. අනේ තාත්තේ කියවිලා නවත්ත ගන්නකෝ. පුතා කට වගනක බොන්න ඔළුව මේ අම්මටයි මට ඔළුවේ අමාරුව නැහැ. කිරි හද විසි කරන්න. බිමමෝ. අනේ අම්මේ. අනේ පුතේ ඔක බොන්නකො හොඳ ළමයා වගේ දැන් ආතර ගන්න කො සිතුම් යමුද? සිතුම් මේක බීලා යන ළමයෝ ඔය බීලා ගියේ පේනවා නේද තාත්තා වගේම තමයි තියෙන මුරණ්ඩුකම මොකද තාත්තා වගේමයි ඔව් වැරදි කරනකොට ඒව ඔක්කොම තාත්තා වගේ හොඳ ඒවා කළාම ඒවා අම්මා වගේ ඔයාගේ මරු තියෙන්නේ මේ මම යන්න ටවුන් එකට ගිහලා අර මේ ලාල්ලා කට්ටියට එන්න කියලා ඔයා කෑම වෙලක් දෙන්න ඕනේ. මට නම් බෑ හදිස්සියට කෑම හදන්න. හරි හරි ඉතින්. මම ඉදියාප ටිකක් ගේන්නම්. ඔයා කරි එකක් මොකක් හරි හදන්නකෝ. බොණ්ඩක් දෙනවද? උන හොදලා තියන්න. නිශාන්ත! උඹ හිතන් ඉන්නේ උඹ වීරකමක් කරා කියලාද? ඊයේ මං උඹෙන් ඇවිල්ලා තෙල් ටිකක් කිල්ලුවා මගේ මනුස්සයා විශ්වවිද්‍යාලෙකින් යන්න. උඹ ඒ තෙල් ටික දුන්නා නම් අද මගේ මිනිහා මැරෙන්නේ නැහැ ජීවිතුන් අතර. උඹට බැරි වුණා මට උදව් කරන්න. අද නිශාන්ත මේ ගෑනු කියලා කියවන්නේ? මන් දන්නේ කොහොමද? මේ ගෑණියේ මං උඹට ඒ වෙලාවෙත් කිව්වා. ඔය තෙල් මේ අපි ගාව ඇත්තෙත් නෑ. අනිතික මේ අපි ඔය නීති විරෝධී වැඩ කරන්නේත් නෑ. නේ. නෑ ඒක තමයි උඹේ ගෝලේ වර අස්ප ගණන් වලට තෙල් විකුණන්නේ. උඹලට හෙන ගහනවා හෙන හත්තම ගහනවා. දෙන්න පුළුවන් වෙලාවෙත් මගේ මිනිහා බේර ගන්න තෙල් ටිකක් දුන්නේ. මගේ මිනිහා මැරිලා ගියා. උඹලට හොඳක් වෙන්නේ නෑ. ගෑණියේ මං උඹට හොඳ හිතින් කියන්නේ මං උඹේ බෙල්ලෙන් අල්ලලා මේ වත්තෙන් දොට දාන්න කලින් මෙතනින් ඵලයක්. මගේ මිනිහා ජීවත් වෙලා ඉන්නකල් මොකද කරේ? කොච්චර එපා කිව්වත් ඇහුවේ නෑ. උඹ වගේම තෙල් ඇදලා විකුණ හිටියේ. අන්තිමට මොකද වුනේ? ස්පිරිතාලට යන්න තෙල් ටිකක් තිබුණේ නෑ. කොච්චර සල්ලි තිබ්බත් වැඩක් තියෙයිද? මං ඒ ටික උඹට කියලා දීලා යන්න තමයි මේ ආවේ. උඹටත් කවදා හරි වෙන්නේ ඒ වගේ තමයි. තේරුණාද? කිව්වම ආලා හොඳ හිතින් මෙතනින් ඵලයන්. යකෝ මේක මාර කෙලියක් නේ. මුන්ගේ මිනිස්සු මලහම ගිහින් කැරකෝප්පුවට දාන්න නැතුව එව්වත් අඳෝන ගහගෙන මේක අසරින් යන්නේනවා. බලන්න. මං යනවා තමයි. මං මෙතන ලගින්න ආවේ නෑ. මං කියලා යන්න ආවේ. උඹලා වගේ මිනිස්සුන්ගේ මූණවත් බලන්න මං කැමති නෑ. උඹලා මා කාලා කන්නේ මිනිස්සු යකෝ. උඹලා මූණවත් බලන්න වටින්නේ නෑ. මේ හරිය බලන්න පොඩ්ඩක් ඉන්න. මට හිතෙන්නේ මේ හරිය ඇති. සසර සෙවනැලි විපරීත හිසි ගිනිදෙල් ඇවිලෙත්ති හඬා වැටුණු මනුස්සකම
ඔය මිනිස්සයා ඉතින් ඉන්නකම් කළේ ඔය ත්‍රිවිල් එකේ තෙල් ටික ඇද ඇද වැඩි ගානකට විකුණපු එක. දැන් ඉතින් පේනවනේ. වැරද්දක් කරාම ඇස් පන අපිට මේවට දඬුවම් හම්බෙන හැටි. මහත්තයා විසාද මහත්තයා මහත්තයා උඹ අදත් ආවද තෙල් ඉල්ලගෙන? පද්ම කුමාර මේ උඹලට මේ තෙල් ඕනේ වෙලාවට මෙතන තෙල් ඉල්ලගෙන එන්න එපා බං. උඹට පිස්සුද? මහත්තයා දැන් මං තෙල් ඉල්ලුවට තෙල් තිබිලත් මට දුන්නේ නෑනේ. තියාගෙන කවුද බං තියාගෙන තෙල් නොදුන්නේ? අනික පද්ම කුමාර ඔය තෙල් තොග රැස් කළා වැඩි ගානට විකුණන එක කොච්චර වැරදිද කියලා උඹ දන්නවද? ඈ ඕවා කරන එක හොඳ දේවල් නෙවෙයි. ඕවා මිනිසුන්ට සාප වෙනවා. ඕවා මහා නීති විරෝධී අසාධාරණ වැඩ නේ. මහත්තයා තෙල් නොදුන්නට කමක් නෑ. මං දවස් ගාණක් අමාරුවෙන් සෙට් එකේ පොලිමේ ඉඳලා තෙල් හොයාගත්තා. එහෙනම් ඉතින් ආවල් දෙයට තමුසේ මෙතන දුවගෙන ආවේ. මහත්තයාගේ පුතාට සර්පේ දෂ්ට කරලා මං අමාරුවෙන් හොයාගත්ත තෙල් ටිකෙන් තමයි ස්පීතාලේ අරන් ගියේ. මොනවා? අනේ මගේ දරුවා. අනේ මගේ දරුවා ප්‍රණේ. ගහන්න ඉන්නකො පොඩ්ඩක්. සර්පේ දෂ්ට කළා. ඉතින් තමුසේ පුරුදු පඬිතුට කරන්න ගියේ. තමුසේ අමාරුවෙන් හොයාගත්ත තෙල් ටික තමුසේ පරිසම් කරගන්න තිබ්බනේ. අනේ විතර කියව ඉන්නේ. කෑ ගහන්න ඉන්නකො. අනේ මගේ දරුවට කෑ ගහන්න ඉන්නකො. පැත්තට එනවා. අනේ නිශාන්ත. අනේ තමුසේ තමයි මේ සේටේ මුල. තමුසේට බැරිවුණා දරුවා හරියට බලාගන්න. උන් දඩාවත යනවා. දැන් මෙතන නාහින් වෙනක් තියාගන්න. අනේ නිශාන්ත අක්කෝ. ඔය යන්න. මං ගිහලා නෑ තමුසේ පැත්තට ඉන්න. අනේ නිශාන්ත. අනේ මාවතික් කියලා නිශාන්ත. අනේ නිශාන්ත. අනේ නිශාන්ත. අනේ නිශාන්ත. අනේ මගේ දරුවා. අනේ නිශාන්ත. අනේ මගේ දරුවා. උම්ම තමයි ඇවිල්ලා ත්‍රිවිල් එකට නැගලා හයරයන් කියලා යන්නේ. හරි ඉතින් බස් එකක් නැති නිසානේ ත්‍රිවිල් එක යන්නේ. ඒ ඉන්නනේ ඉතින් දුවන බස් එක දුවන එක නැවතුනේ. කවුද උඩ ගියේ මේ තෙල් දිනනවා? විජිතගෙන් මේ 2500කට තෙල් බෝතලයක් ගත්තයි කියලා කෙනෙක් මට කිව්වා. පුළුවන් වෙලාවෙත් මගේ මිනිහා බේරගන්න තෙල් ටික නැත්තේ. මගේ මිනිහා මැරිලා ගියා. ඔයාලට හොඳක් වෙන්නේ නැහැ. මම දන්නේ. ඒක ඉරිගේගේ කාරුනේ. ඒකම ලැබෙන්නේ.
වතුර ඕනිද? මං ගිහින් අරන් එන්න. ඉද සෝචති පෙච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති සෝචති සෝ විහඤ්ඤති දිස්වාකම්ම කිලිට්ඨ මත්තනෝ. පව් කරන්නා මෙලොවදීත් ශෝකයට පැමිණේ. පරලොවදීත් ශෝකයට පැමිණේ. හිතෙම තමාගේ නපුරු ක්‍රියාවන් දැක ශෝක කිරේ. වෙහෙසට පත්වේ. ධම්මපදය යමක වග්ගය බුදුරජාණන් වහන්සේ